ක්‍රිස්තුස් වහන්සේ තුළ සහෝදර සහෝදරයනි මේ ඉරිදා දින නමස්කාරයට ඔබ සියලුම දෙනා අපි සාදරයෙන් පිළිගන්න කැමතියි. ඔබ නම දෙන්නට ආවෙමි සමිදේ ඔබ හට ඇති ප්‍රේමේ නිසා ඇසසුම්ගේ ඔබ වෙත පුද නෙමිමා ඔබ මාගේ දෙවිඳු නිසා හද පිරි සතුටින් ඔබ පසසමිමන් ගැලවුම් කරු ඔබම නිසා මුළු ආත්මයෙන් ශක්තියෙන් බුද්ධියෙන් නමදිමි මා දෙවි සමිදා විශ්වයේ මැවුම් කරුවානනි ඔබටයි Pasasagayam obenamaya waninem obatuma batini vishwaye mehum karuaneni obatai mesutiki Pasasagayam obenamaya waninem obatuma batini Taru desa බැලුවෙමි මා කෙතරම් පුදුමද ඒවා කඳු ශිඛරයන් මා නෙත ගැටුණා ඔබ බල මහිම දුටුවා ගීදෙන කුරුලන් සුවඳැති පොඩිමල් මැවිලේ අරුමය පැවා ඒ සැමට වඩා මහ පුදුම ලෙසින් දෙවිනේ ඔබ මා මැව්වා විශ්වයේ මැවුම් කරුවානෙහි ඔබටයි Pasasagayam obenamaya waninem obatuma batini vishwaye mavum karuaneni obatai mesutiki Pasasagayam obenamaya waninem obatuma batini waninem obatuma batini ඔබ සියලු දෙනා සිත් පිරිසුදු කර ගැනීමේ ඇඳුමට සහභාගී වෙමු. සියලු බැලති දෙවියන් වහන්සේ ඔබට සියලු හිත් ප්‍රකාශය ඔබට සියලු පැතීම් දැනේ.
ඔබගෙන් කිසි රහසක් වැසී නැත්තේ. එසේ වූ සියලු බල ඇති දෙවියන් වහන්සේ අප විසින් ඔබට සම්පූර්ණ ලෙස ප්‍රේම කරන පිණිසත් ඔබගේ ශුද්ධ නාමය යුතු ලෙස වර්ණනා කරන පිණිසත් අපගේ ස්වාමී වූ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ඔබගේ ශුද්ධාත්ම භාවයෙන් අපගේ සිත්වල කල්පනා පිරිසිදු කළ මැන. ආමෙන්. ජේසුනි අපේ සිත අපේ මනස අන්ධකාරයෙන් පිරීලා අපි එකිනෙකා හඹා යමින් අපේ මමත්වය අපේ ඊර්ෂ්‍යාකාරකම් දුෂ්ටකම් නපුරු ක්‍රියා සමාජයකට කොටවමින් ජාතියක් ආගමක් පරයා යමින් අපි එකිනෙකා මහත් වූ මමත්වය කියන භයානක වෛරසයකින් වෙලාගෙන සිටිනවා ජේසුනි වේදනා මාදවදව අන්ධකාරේ මාතනි වුණා හේ වේදනා කුරුසේදරා ඔබ මායින් නිදහස් කළා අපේ පෞකාර වූ සිත්වලට මනසට කමාවෝ මැනව. සැබෑ සිතින් අපිට මනස්ථාපනය වෙන්න ඔබේ කරුණා ගුණය තුළ රැකෙන්න අපිව සූදානම් කරන්න ජේසුනි. ජේසුනි අපිට විශ්වාසයි මේ ලෝකයක් නිහඬ කර කාලය ඒ සඳහා සුදුසුම කාලයයි බව. ජේසුනි ඔබේ කරුණා ගුණය පුරවන්න මේ ලෝකයේ පුරාවටම ජේසුනි පෞකාර වූ මගේ ජීවිතේ ඔබ ලෙයිනුයි සුවපත් කළේ වචනින් මගේ පවසන් කෙසේ දෙවිඳුනියේ ඔබේ ආදරේ ඔබ
සියලු බලයට දායවන්තෝ ස්වාමින් වහන්සේ ඔබගේ සියලු පව්වලට කමාව සාමිදීමත් හරි හැසිරී මාර්ග ස්වා ගැනීමට කාලයත් ශුද්ධාත්මයන්ගේ අනුග්‍රහ සහ සනසිල්ලත් ඔබට දෙනසේක්වා. ආමෙන්. අපේ පව දෙසා මැරෙන්ටත් අපේ ධර්මිෂ්ඨකම දෙසා නැවත නැගිටීමත් ස්වර්ගීය එකම පුත්‍රයා දුන්නා වූ සියලු බල ඇති පියාණනි. අප විසින් පිරිසුදු හැසිරීමෙන් හා සත්‍යතාවෙන්ද ඔබට නිතර මෙහි කිරීම පිණිස වෛරය හා දුෂ්ටකම නැමැති මුහුන් අප කෙරෙන් දුරු කර ගැනීමට ඔබගේ එකම පුත්‍ර වූ අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යෝග්‍යකම් කර්ණ කොටගෙන අපට වරදුන මැනව. ආමෙන්. ක්‍රියා දෙවන පරිච්ඡේදයේ 14 වන පදය සහ 36 වන පදයේ සිට 41 වන පදය දක්වා. එවිට 11 දෙනා සමග නැගී සිටි පේදුරුතුමා ශබ්ද නගා ඔවුන්ට මෙසේ කීය. ජුදෙව් ජනයනි, ජෙරුසලමේ වසන සියල්ලනි, මෙය දැනගන්න. මාගේ වචනවලට සාවධානව සවන් දෙන්න. එබැවින් ඔබ කුරුසියෙහි ඇන ගැසූ මේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් ස්වාමීන් බවට ක්‍රිස්තුස් බවට පත්කර වදාළ බවමුළු ඊශ්‍රායෙල් ජනතාව සහතික ලෙස දැනගනිත්වා. ඔහු ඒ අසා සන්තාපිත සිත් ඇතිව සහෝදරවරුනි, අප කුමක් කළ යුතුදැයි පේදුරුගෙන්ද අනෙක් ප්‍රේරිතයන්ගෙන්ද විචාළහ. පේදුරුතුමා පිළිතුරු දෙමින් ඔබ සියලු දෙනාම පසුතැවී සිත් හරවාගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්ම ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහය. මන්ද ඒ පොරොන්දුව ඔබට ඔබගේ දරුවන්ට දුර බැහැර වෙසෙන අන් අයටත් සැබවින්ම අප ස්වාමීන් වන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලබන සියල්ලන්ට යැයි කීය. ඔබ තවත් බොහෝ වචන වලින් උදක්ම අයදිමින් මේ කුමක පරම්පරාවෙන් ගැලවෙන්නේ යයි ඔවුන්ට අනුශාසනා කළේය. එවිට ඔහුගේ වචනය පිළිගත් අය බෞතිස්ම ස්නාපනය කරනු ලැබූහ. ඒ දවසේදී 3000ක් පමණ පුද්ගලයෝ
ඔවුන්ගේ සංඛ්‍යාවට එකතු කරන ලදහ. දේව වාක්‍ය මෙසේය. එක පේදුරු පළවෙනි පරිච්ඡේදයේ 17 වන පදයේ සිට 23 වන පදය දක්වා. තවද මනුෂ්‍යයන්ගේ තරාතිරන් නොබලා එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන තැනන් වහන්සේට පියානෝය කියා ඔබ යාඥා කරන්නේ නම් මේ පිට ඔබ විදේශීව සිටි කාලයේ දේව ගරුබියෙන් ගත කරන්න. ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදනු ලැබුවේ රන් රිදී වැනි දිරා යන දේවල් මගින් නොව කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවෙකුගේ ලේ වැනි ක්‍රිස්තුස් වහන්සේගේ අගනාලය කරුණු කොටගෙන බව ඔබ දන්නේය. මේ මිදීම සඳහා ක්‍රිස්තුස් වහන්සේ ලෝකය මැවීමට පෙර තෝරා ගනු ලැබ ඔබ උදෙසා අන්තිම කාලයේදී ප්‍රකාශ කරනු ලැබූ සේක. ඔබ මෙම ක්‍රිස්තුස් වහන්සේ කරුණු කොටගෙන උන්වහන්සේගේ මරණය උත්ථාන කොට මහිමයට පත් කළ දෙවියන් වහන්සේ අදන්නේය. මෙලෙස දෙවියන් වහන්සේ කෙරෙහි හැදෙයිල්ලෙන්ද බලාපොරොත්තුවෙන්ද ඔබ ඇත. ඔබ සත්‍යයට කීකරු වීමෙන් සහෝදරයාට අවංක ලෙස ප්‍රේම කරන තරමට ඔබගේ සිත් පිරිසුදු කරගත් බැවින් ඔබ හදපතුලෙන් නගින ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ඔබ නැවත උත්පාදනය කරන ලැබුවේ දිරා යන බීජයකින් නොව දෙවියන් වහන්සේගේ ජීවමාන සදාතනික වචනේ නැමැති දිරා නොයන බීජයෙන්. දේව වාක්‍ය මෙසේය. යේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනහසින් සවිමත් කළා. යේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනහසින් සවිමත් කළා. වේදනා සුව සිර වෙන්න එපා. ගඳුලින් අන්දව ලත වෙන්න එපා. වේදනා තුල සිර වෙන්න එපා. ගඳුලින් අන්දව ලත වෙන්න එපා. සුසුමන්නද මද සිනාපපා සැනසෙන්න සනසන්න සැනසෙන්න සනසන්න. යේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනහසින් සවිමත් කළා. වේදනා සිත පුරවන්න එපා. මෙසිවිලි මුව මත තවරන්න එපා. වේදනා සිත පුරවන්න එපා. මෙසිවිලි මුව මත තවරන්න එපා. කුඳුරන සිත මැද සිනහපපා සැනසෙන්න සනසන්න සනසෙන්න සනසන්න. යේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනහසින් සවිමත් කළා. යේසුනි ඔබ ඉස්සර වෙලා කුරුසියක් ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනහසින් සවිමත් කළා.
ශුද්ධ වූ ලූක්තුමාගේ සුභාරංචියේ 24 වන පරිච්ඡේදයේ 13 වන පදයේ සිට 35 වන පදයට සවන් දෙන්න. එම දවසේ ගෝල සමූහයාගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් 11ක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ. එසේ යද්දී ඔහු සිදු වූ සියල්ල ගැන කතා කරමින් ගියහ. තවද ඔවුන් සාකච්ඡා කරමින් යද්දී යේසුස් වහන්සේම ඔවුන් සමීපයට වැඩ ඔවුන් හා සමග ගමන් ගත්සේක. ඔවුන් උන්වහන්සේ දුටු නමුත් ඔවුන්ට උන්වහන්සේ හඳුනාගත නොහැකි විය. උන්වහන්සේ ඔවුන්ට කතා කොට ඔබ මේ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැනදයි ඇසූසේක. ඔහු දුක්මුසු මුහුණින් යුක්තව නතර වූහ. ඔවුන්ගෙන් ක්ලියෝපස් නම් තැනැත්තා උත්තර දෙමින් මේ දවස්වල ජෙරුසලමේ සිදු වූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක්දයි උන්වහන්සේට කීය. කවර කාරණාදයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. ඔහු උත්තර දෙමින් නාසරෙත්හි යේසුස් වහන්සේ පිළිබඳ කාරණාය. උන්වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියේ ක්‍රියාවෙහිද කතාවෙහිද බල සම්පන්න දිවසිවරියකුව සිටිසේක. නායක පූජකවරුද අපගේ ප්‍රධානීහුද උන්වහන්සේ මරණයට නියම කොට කුරුසියේ යන ගැසුවා. එහෙත් ඊශ්‍රායෙල් මුදාලීමට සිටි එකම තැනන් වහන්සේ උන්වහන්සේය යනු අපේ බලාපොරොත්තුව විය. එපමණක් නොවේ. මේ දේ සිදු වී අදට 3 දවසක් ගත වී ඇත. තවද අපේ කණ්ඩායමේ ඇතම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන්ගේ ළඟට ගොස් උන්වහන්සේගේ සිරුර නොදැක අවුත් ඔවුන්ට දර්ශනය වූ දේවදූතයන් උන්වහන්සේ ජීවමානව සිටින සේකය පැවසූ බව කියා අප විස්මිත කළහ. අප හා සමග සිටි අයගෙන් සමහරෙක් සොහොන්ගේ ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙසම දුටුවෝය. එහෙත් ඔහු උන්වහන්සේ නොදුටුවේ යයි කීය. එවිට උන්වහන්සේ ඔවුන් අමතා බුද්ධිහීන වූ දිවසිවරයන් පැවසූ සියල්ල ඇදහිීමට මැලි වූද තැනැත්තනි. ක්‍රිස්තුස් වහන්සේ ඒ දුක් විඳ ඉක්බිඳි සොකීය තේජශ්‍රීයට පැමිණිය යුතුව තිබෙනා නොවේදැයි කියා මෝසෙස් හා සියලු දිවසිවරයන්ගෙන් පටන්ගෙන මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරනු ඔවුන්ට පහදා දුන්සේක. ඔහු යමින් සිටි ගමට ලං වූව. එහෙත් උන්වහන්සේ තවත් දුර යන බවක් දැක්වූසේක. එවිට ඔහු දවස ගෙවී සවස් වේගන එන බැවින් අප සමග නතර වූ මැනවයි උන්වහන්සේට පෙරැත්ත කළහ. උන්වහන්සේ ඔවුන් සමග නතරවීමට ගෙට ඇතුළු වූසේක. තවද උන්වහන්සේ ඔවුන් හා සමග කෑමට හිඳගත් කල්ලි රොටීගෙන ආශිර්වාදය පවසා කඩා ඔවුන්ට දුන්සේක. එවිට ඔවුන්ගේ ඇස් ඇරි ඔවුන් උන්වහන්සේ කවරෙක්දයි හැඳිනගත්ත. එවිට උන්වහන්සේ ඔවුන් කෙරේ අතුරුදන් වූසේක. එකල ඔහු උන්වහන්සේ අප හා සමග මගදී කතා කරද්දිත් ශුද්ධ ලියවිල්ල පහදා දෙත්තිත් අපේ හදවත දැවී ඇවිලී ගියා නොවේදයි එකිනෙකාට කීහ. ඔහු ඒ වෙලේම නැගිට ජෙරුසලමට පෙරලා ගොස් 11 දෙනාද ඔවුන් සමග සිටි අනෙක් අයද ඒකාන්තයෙන්ම ස්වාමින් වහන්සේ නැගිට සිටිනසේක. සීමෝන්ටද පෙනුණු සේකැයි කියමින් සිටිනු දුටුහ. එවිට ඔහුද මගදී තමන්ට සිදු වූ කාරණා සහ රොටී කැඩීමේදී ඔවුන්ට උන්වහන්සේ ප්‍රකාශ වූ හැටිද පැවසූහ. කිතු සමුදුන්ගේ සුභාස්න මෙසේය. සුබ උදැසනක්. අද දිනට නියමිත දේව වචනය දෙස මා මදක් මෙනෙහි කරන විට මට වැටහුණු වැදගත් කාරණාවක් වන්නේ අප සියලු දෙනාම දෙවිඳුන් වෙත යන සදාතනික ගමන් මාර්ගයක නියත වන බවයි. මෙම ගමන් මාර්ගය පිළිබඳව දක්නට ලැබෙන කරුණු 4ක් පිළිබඳව අප අද අවධානය යොමු කරමු. පළවෙනියෙන් මෙම ගමනේදී දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම සෑම පරම්පරාවක් ඔස්සේම අප අත්විඳිනවා ඇති. දෙවනුව
දේව වචනය හා නිතර ගැටෙමින් එය තුළ නැංගුරම්ලා පෝෂණය ලැබීම අත්‍යවශ්‍ය කාරණාවක් බවයි. තුන්වනුව දෙවියන් වහන්සේ සමග නිතර සම්බන්ධතාවයක් පවත්වමින් ඒ තුලින් අපව ශුද්ධ පුද්ගලයන් බවට පත් කිරීමට අප නිතර උත්සාහ දැරිය යුතු බවයි. අවසාන වශයෙන් එම දිව්‍ය සහභාගීත්වය තුලින් අපගේ ජීවිත නිතරම සේවයට යහුසුලුව සූදානම්ව සිටීම ඉතාමත් වැදගත් බවයි. ප්‍රථමයෙන් අප සියලු දෙනාම විශ්වාස කරන්නා වූ කරුණක් නම් දෙවියන් වහන්සේ සියලු කල්හි විශ්වාසවන්ත බවයි. නමුත් අප අද ජීවත් වන අර්බුදකාරී කාලයන් තුළ ගමන් ගන්නා විට උත්තාන වූ දෙවිඳුන් සිහිපත් වනවාද? උන්වහන්සේ අප තුළ හා අප තුළින් ක්‍රියා කරන බව හැඟෙනවාද? ලූක්තුමාගේ සුභාරංචිය අනුව එම්මාවුස් නගරයට ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනා යේසුස් වහන්සේගේ ගෝලයන් දෙදෙනෙක් නොවේ. නමුත් ඔවුන් යේසුස් වහන්සේ සමග ඉතා සමීප සම්බන්ධතාවයක් පැවැත් වූ බව අපට වැටහෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ජීවිතය, මරණය, නැවත නැගිටීම පිළිබඳව ඉගැන්වීම් වලට සවන් දුන් බව අපට වැටහෙනවා. යේසුස් වහන්සේගේ මරණයෙන් ඔවුන් ඉතාමත් තිගැස්සී විශාල පීඩනයකට ලක්ව සිටි බව අපට පෙනී යනවා. එම නිසා යේසුස් වහන්සේ ඔවුන් සමග ගමන් කරද්දී එතුමන්ව හඳුනා ගැනීමටවත් ඔවුන්ට හැකි වූයේ නැහැ. මන්ද කිවහොත් ඔවුන්ගේ මනස සහ හදවත සැකයෙන් සහ ව්‍යාකූලත්වයෙන් පිරී තිබුණා. එපමණක් නොව ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් සහ ඔහුගේ ආරාවැකි ඔවුන්ට අමතක වී තිබුණා. ඔවුන් උන්වහන්සේට කියා සිටියේ අප ජේසුස් වහන්සේ අපගේ ගැලවුම්කාරයාණන් කියා අප බලාපොරොත්තු වී සිටි බවයි. ජේසුස් ඔවුන්ගේ කතාවට කාරුණිකව සවන් දී සිටියා. ඉන් අනතුරුව උන්වහන්සේ කියා සිටියේ අඥානයෙනි අනාගත කර්තෘවරුන් කියන ලද සියල්ල විශ්වාස කරන්නට ප්‍රමාද සිත් ඇත්තේ මන්ද කියා. උන්වහන්සේ මෙසේ ඔවුන්ට කියා මෝසස්ගෙන් සහ සියලු දිවැසිවරුන්ගෙන් පටන්ගෙන මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන ලියා තිබූ දේවල් ඔවුන්ට පහදා දුන්නා. ඒ වගේම පේදුරුතුමන්ගේ සුභහසුනෙහි ලියවෙන්නා වූ ඇදහිලිවන්තයන් විසිර ගියා වූ ජන සමූහයකි. ඔවුන් විවිධ පීඩාවන් සහ අර්බුදවලට මුහුණ දෙමින් සිටි අතර ඉදිරි අනාගතය මීටත් වඩා මහත් කටුක අත්දැකීම් වලින් පිරී තිබෙන්නට යන බව විශ්වාස කරමින් සිටි පිරිසකි. මීට අවුරුද්දකට පෙර අප මුහුණ දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැනත් මේ වන විට අප ගමන් කරන්නා වූ අවිනිශ්චිත මාර්ගය ගැනත් මෙනෙහි කරන විට අපටත් බොහෝ විට ඉදිරි අනාගතය ඉතාමත් අන්ධකාරයයි සිතිය හැක. පේදුරුතුමන් පැහැදිලි කර දුන් ආකාරයට අපද විප්‍රවාසගතව උපන් දේශයෙන් තුරන් වී සිටින විටදී අප දෙවියන් වහන්සේ ගැන මනා අවබෝධයකින් යුතුව පැහැදීමකින් යුතුව මෙම ගමන යා යුතුය. තවද අප දෙවියන් වහන්සේ ගැන විශ්වාස කරන්නේ නම් මෙම අර්බුදකාරී කාල උන්වහන්සේ තුල තව දුරටත් ශක්තිමත් වීමට අපට
දෙන් ලැබෙන අවස්ථාවක් බව විශ්වාස කළ යුතුය. තවද මේවා අපව ශුද්ධ පුද්ගලයන් කිරීමටත් පිටුවහලක් කර ගැනීමට හැකි බව. මෙවැනි පීඩාකාරී තත්ත්ව තුලින් ගමන් කරද්දී අප දෙවියන් වහන්සේගේ චරිතය, ස්වභාවය සහ උන්වහන්සේ ගැන කෙතරම් අවබෝධයක් යුතුව සිටිනවාද? දේව වචනය පුරාවට ලියවී තිබෙන ආකාරයට දෙවියන් වහන්සේ අපට ලබා දෙන විමුක්තිය පිළිබඳව, නව ආරම්භය සහ ජයග්‍රහණය පිළිබඳව අප කෙතරම් පැහැදීමකින් යුතුව ජීවත් වනවාද? දේව ප්‍රේමය සහ විශ්වාසවන්තකම සදාතනිකයි. මෙය සියලු පරම්පරාවල් වලටත් ඔබටත් මටත් හිමි උරුමයකි. දෙවනුව, අපගේ මනස පරීක්ෂාවට ලක්වන අවස්ථාවන් වලදී අප දේව වචනයට කෙතරම් යොමු වනවාද? එසේ නොවේ නම් අප ඇදී යන්නේ කුමන කාරණාවන් වලටද? අපගේ අවධානය යොමු වෙන්නේ මනුෂ්‍ය දැනුම කෙරෙහිද? නැතහොත් ලෝකයෙන් ලැබෙන දැනුම කෙරෙහිද? එසේ නැත්නම් අප දේව වචනය තුල රැඳී එහි නැංගුරම්ලා ඊට අපව පෝෂණය කරන්නට ඉඩ දෙනවාද? අප විටක සිතන්නට පුළුවන් ශ්‍රාවකයන්ට අපටත් වඩා වරප්‍රසාද ලත් පිරිසක් කියලා. ඔවුන් ජේසුස් වහන්සේ සමග සමීපව ගමන් කරන්නට ලැබුණු නිසා. ඔවුන්ට අපට වඩා මහ විශාල විශ්වාසයක් තිබිය යුතුයි කියා අප සිතන්න පුළුවන්. නමුත් අප ඔවුන්ට වඩා වරප්‍රසාද ලත් පිරිසක්. මන්ද අපට පරණ ගිවිසුමත් නව ගිවිසුමත් යන දෙකම දෙවියන් වහන්සේ පිළිබඳව සත්‍ය සහ උන්වහන්සේගේ ගැලවීමේ ඉතිහාසය පිළිබඳව සවිස්තර මතක සටහන් දත්ත මේ සියල්ල ලබා දී තිබෙනවා. නමුත් අපගේ අවධානය නිතරම බිඳෙන්නට අප අවට තිබෙන පරීක්ෂාවන් වලට අපගේ සිත ඇදී යන්නට, ඒවා වලට එළඹීගෙන සිටින්නට අප යොමු වෙනවා නොවේද? මෙසේ අපට දෙවියන් වහන්සේගේ වචනය තුල ගිලී එය අධ්‍යයනය කරන්නට, එහි සාරය උරා ගන්නට ලැබෙන අවස්ථාව අපෙන් ගිලිහී යනවා. අප දේව වචනය සමග ප්‍රමාණවත් කාලයක් ගත කළාද? දේව වචනයට හැකියාව තිබෙනවා අපගේ මනස, අපගේ හදවත්, ආකල්ප සහ සිතුවිලි යන සියල්ල දේව ස්පර්ශයෙන් දවාලන්නට. ශුද්ධ වූ ලූක්තුමාගේ සුභාරංචියේ ගෝලයන් කියා වදාළ ආකාරයටම දෙවියන් වහන්සේගෙන් ලැබෙන්නා වූ දැනුම සහ සුභාරංචියෙන් අපව පුරවාලන්නට දේව වචනයට බලය තිබෙනවා. තුන්වෙනුව, මෙවැනි අත්දැකීම් තුලින් ගමන් කරමින් අන්ධව වෙන කිසිවක් කරගත නොහැකිව සිටින අවස්ථාවන් වලදී අපගේ ක්‍රියාකලාපයන් කුමන ආකාරද? පේදුරු ලිවූ පළමු හසුනට අනුව අපට මඟ පෙන්වීමක් ලබා දෙනවා. ජේසුස් වහන්සේගේ නැවත පැමිණීම කාරණ කොටගෙන අපගේ පැරණි ජීවිත රටාවන් අත්හැර අපගේ ක්‍රියාකලාපයන් ශුද්ධ කරගත යුතු බවයි. ශුද්ධ වූ ලූක්තුමාගේ සුභාරංචියේ අනුගාමිකයන් කලාක් මෙන් ජේසුස් වහන්සේව අප මධ්‍යයට යාචනාව තුලින් කැඳවාගෙන දිනපතා උන්වහන්සේ සමග සබැදියාවෙන් සිටිය යුතුය. එසේ එක පවුලක් ලෙස ශුද්ධ වූ සහභාගීත්වයෙන් ජේසුස් වහන්සේ අප අතරට වඩමගෙන ඒ තුලින් අපගේ ජීවිත පෞද්ගලිකවත් අපගේ පවුල් සාමූහිකවත් උන්වහන්සේ පරිවර්තනයට ලක් කරනවා ඇති. දේවස්ථානයට නොපැමිණීම නිසා අපට මගහැරෙන වැදගත්ම කාරණාවක් නම් උන්වහන්සේගේ මේසය වටා රැස් වී ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය අනුභව කිරීමට සහ රුධිරය පානය කිරීමටත්
අපට ලැබෙනා වූ අවස්ථාව මගහැරී යාමයි. නමුත් මෙය අපව පවුලක් හැටියට එකමුතු කර එක් රැස් කිරීම වළක්වන්නට අසමත් වී තිබෙනවා. මෙය පෞද්ගලිකව හා සාමූහිකව පාපොච්චාරණය තුළින් සමාව ඈද සම්පූර්ණ වීමට තිබෙන අවස්ථාව අහිමි කිරීමටත් අසමත් වී තිබෙනවා. අපට නිවසේදී සුහද ආහාර වේලක් ලබා ගැනීමට බාධාවක් ඇති කරන්නේ නැහැ. එසේ අපව බෙදාගන්නා සුහද ආහාර වේල මධ්‍යයේ ක්‍රිස්තුස් වහන්සේ අප සමග වැඩ සිටින්නට යනවා. මෙසේ අප සුහදත්වය පවත්වන හැම විටකදීම අප මතක් කරගත යුතුයි. අප ගලවා ගත්තේ අපගේ පාපයට සමාව ලැබුණේ රන් රිදී යන මේ ලෝකයේ නැති වී යන වැය වී යන දේවල් වලින් නොව උන්වහන්සේගේ උතුම් වූ ශරීරය සහ රුධිරයන් බව. මෙවැනි කාලවලදී දෙවනි වංශ කතා පොතෙහි 7 වෙනි පරිච්ඡේදයේ 13 සිට 15 හි දක්වා ඇති ආකාරයට අප බැගෑපැත්ව දනින් වැටි යාඥා කරමින් පාපොච්චාරණය කරමින් නපුරු මග අතහැර දෙවියන්ගේ මාර්ගය සොයා යන්නේ නම් ඉදිරියට දෙවියන් වහන්සේ අප කරන යාඥා අසන බවත් උන්වහන්සේගේ නාමය තැබීමට සහ ප්‍රශංසා කිරීමට එම ස්ථානයේ දේවමාලිගාවක් සදහටම තබන්නට කටයුතු කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මෑතකදී සමාජ ජාලා ඔස්සේ ප්‍රචලිත වුණු දෙබසක් අපගේ මතකයට එනවා ඇති. ඒ දෙබස සිදු වුණේ දෙවියන් වහන්සේ සහ සාතන් අතරයි. සාතන් දෙවියන් වහන්සේට පවසනවා මේ රෝගී තත්වය නිසා මේ සියලු දේවස්ථාන වසා දැමුවයි කියලා. නමුත් දෙවියන් වහන්සේ ප්‍රතිඋත්තර දෙනවා. නැහැ. ඔබ සෑම දේවස්ථානයක් වසා දැමුවේ නැහැ. නමුත් සෑම නිවසකම මා දේවස්ථානයක් විවෘත කළා බව කියයි. අපගේ සෑම නිවසක්ම දේව අල්තාරයක් බවට පත් කරමු. මෙය ගොඩනගමු. දෙවියන් වහන්සේගේ වැඩ සිටීම සහ සහභාගීත්වය ජීවිත පරිවර්තනයකට අපව භාජනය කෙරෙත්වා. එවිට දෙවියන් වහන්සේ පවසනවා ඇති. මා තෝරාගෙන වෙන්කර ගත්තා වූ මේ දේවමාලිගාව තුල මා සදාතනිකව වැඩ සිටිමින් උන්වහන්සේගේ නාමයට මහිමය ගෙන ඒමට භාවිතා කරන බවයි. අවසාන වශයෙන් අපගේ මේ ප්‍රතිචාරයේ ප්‍රතිඵලය මොන වාගේ දෙයක් වෙයිද? උන්වහන්සේ අපව සූදානම් කරන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය දක්වමින් අන් අයට සේවය කිරීමටත් අන් අය සමග සුභාරංචිය බෙදා ගැනීමටත්ය. පේදුරුහි සඳහන් වන ආකාරයට දෙවියන්ගේ ජීවමාන දේව වචනය කරන කොටගෙන අපව නැවතත් නව ජීවනයක් ලබා දී අපව උන්වහන්සේගේ සේවයට යොමු කරනවා. ශුද්ධව ලූක්තුමාගේ සුභාරංචියේ හමුවන මේ ගෝලයන්ගේ ප්‍රතිචාරයත් එබඳුමය. ඔවුන් එම මොහොතේදීම නැගිට අනෙකුත් ගෝලයන් සමග සුභාරංචිය බෙදා ගැනීමට සැනකින් පිටත්ව ගියා. දෙවියන් වහන්සේ තුල අපට ඇත්තා වූ මූලික අරමුණ සහ කැඳවීම ඉෂ්ට වන්නට නම් අපද ප්‍රතිචාර දැක්වීමට යහුසුලුව සිටිය යුතුයි. එනම් මේ ලෝකයේ ලුණු සහ ආලෝකය වන්ටත් ක්‍රිස්තුස්ගේ ප්‍රේමය අවශ්‍ය සියලු දෙනාටම දක්වන්නටත් අප වගකීමක් ඇතුව කටයුතු කළ යුතුයි. ජේසුස් අපට ප්‍රේම කළාක් මෙන් අන් අයට ප්‍රේම කරමින් මෙම ගමන යා යුතු බවයි. සදාතනිකය වෙත අප යන්නා වූ ගමන
සාර්ථක වන්නට නම් ජේසුස්ගේ කැඳවීම සහ මඟ පෙන්වීම පෙරදැරි කරගත් ගමනක් අප යා යුතුයි. අවසාන වශයෙන් අවධාරණය කළ යුතු කාරණාවක් නම් පීඩාකාරී අත්දැකීම් පරීක්ෂාවන් දෙවියන් වහන්සේගේ සැලැස්මක් නොවන බවත් එය අප පෞද්ගලිකව සහ සාමූහිකව ගන්නා තීරණ නිසා හටගන්නා විපත් බවත්ය. අප මේ යන ගමනේදී එවැනි කුණාටු මැද්දේ අප ගමන් ගන්නවා. ජීවිතයේ කුණාටු ඇතිවන හැම මොහොතකදීම දෙවියන්ගේ හඬට හොඳින් සවන් දෙන්න. දෙවියන් වහන්සේ ශබ්ද විකාශන යන්ත්‍රයක් තුලින් හඬ නගා නැවත නැවතත් උන්වහන්සේ වෙතට පැමිණෙන්නට අපව යොමු කරනවා. දෙවියන්ගේ හඬ පවසන්නේ නිශ්චල වන්න මා ඔබගේ දෙව් පියාණන්ය නැවතත් මා වෙත එන්න. ප්‍රේමණීය පියෙක් ලෙස උන්වහන්සේ බලාපොරොත්තුව ඇතුව මඟ බලා සිටිනවා. ආපසු දේව රැකවරණයට ඒ ශුද්ධත්වයේ ජීවිතයට අපි ළඟා වෙනතුරු අපගේ ඈලිමෑලි ඇල්මැරුණු ජීවන රටාවන් වලින් අප ඈත් වෙමු. ජේසුස් වහන්සේට නැවතත් ආරාධනා කරමු අප සමග සහෝදරත්වයට ඇතුළත් වන ලෙස. දේව වචනයට ඔබගේ හදවත්, මනස, ජීවිත වෙනස් කරන්නට ඉඩ දෙන්න. මෙසේ පරිවර්තනය වුණා වූ ජීවිත සමග නැවතත් සේවයට අප යොමු වෙමු. ඔබ සියලු දෙනාටම දෙවි පිහිටයි. එකම දෙවිඳුන් කෙරෙහි විශ්වාස කරමු. ස්වර්ගය හා පෘථිවියද පෙනෙන නොපෙනෙන සියල්ලද මවාවා දාල සියලු බල තෙපිය වූ දෙවියන් කෙරෙහි විශ්වාස කරමු. දෙවිඳුන්ගේ ඒකජාත පුත්‍ර වූ සෑම කල්ටම පෙර ස්වකීය පියාණන්ට දා වූ දෙවියන්ගෙන් වන දෙවි වූ ආලෝකයෙන් වන ආලෝකය වූ සැබෑ දෙවිඳුන්ගෙන් වන සැබෑ දෙවි වූ නමෝන ලදුව ජනිත කරනු ලද්දා වූ පියාණන් හා එකම ස්වභාවය ඇත්තා වූ සියල්ල මැව්වා වූ එකම ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද අපි විශ්වාස කරමු. උන්වහන්සේ මනුෂ්‍ය වූ අප සහ අපේ ගැලවීම උදෙසා ස්වර්ගයෙන් බැස සුද්ධාත්මයන් කරුණ කොටගෙන මරියානම් කන්‍යාවගෙන් මිනිස් බැවගෙන මනුෂ්‍යව අප උදෙසා පොන්තියස් පිලාත් යටතේ කුරුසියේ ඇනගසනු ලැබ වද වේදනා විඳ අපවත් වී තැන්පත් කරනු ලැබ තුන්වන දින සුද්ධ ලියවිලි පරිදි නැවත නැගිට ස්වර්ගයට නැගී පියාණන්ගේ දකුණු භාගයේ වැඩ හිඳින බවද ජීවතුන් හා මළවුන් විනිශ්චය කරන පිණිස තේජසින් නැවත එන බවද උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැති බවද අපි විශ්වාස කරමු. පියාණන් වහන්සේගෙන් නික්මෙන පියාණන් හා පුත්‍රයාණන් සමග වන්දනාවත් මහිමයත් ලබන ප්‍රවාචකවරුන් මගින් කතා කළ ස්වාමී වූ ජීවනදායක වූ ශුද්ධාත්මයන් කෙරෙහිද අපි විශ්වාස කරමු. එකම වූ ශුද්ධ වූ කතෝලික වූ අපෝස්තලික වූ සභාව කෙරෙහිද විශ්වාස කරමු. පෞහමවා පිණිස එකම බෞතිස්ම ස්නාපනයක් අපි පිළිගනිමු. තවද මළවුන්ගෙන් නැගිටීමද මතු පැමිණෙන සදාතන ජීවනයේද අපි බලාපොරොත්තු වෙමු. ආමෙන්. මදහත් යදුන් ලෝකයාගේ සාමය එකමුතුභාවය සහ සුවය සඳහාද ශුදු ස්වභාව තුල පූර්ණත්වය හා සුභසිද්ධිය ඇතිවන පිණිසද අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව අපගේ අගරද ගුරුතුමන් රදගුරුවරුන් අප පළාත් භාර පියතුමන් වන ක්‍රිෂාන්ත මෙන්ඩිස් පියතුමන්ද ශ්‍රීසාර මොහොට්ටි පියතුමන්ද සුරේෂ් බණ්ඩාරනායක පියතුමන් හටද එලෙසම උන්වහන්සේට අපකැප වී දේව සේවයේ යෙදී සිටින සියලු දෙනාට දේව ආශිර්වාදය තුල ඔබ වහන්සේට නිහතමානීකමින් සහ ස්වාමින් වහන්සේගේ ජීවිත ආදර්ශය අනුව තම දහම් සේවය කිරීමට වරම් අයදින පිණිසද අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව
මුළු ලොව බිලිගෙන ඇති මෙම වෛරස් තත්ත්වය නිසා රෝගීව දුක් විඳින, පීඩා විඳින සෑම අඳුරු මතකයක්ම ඔවුන්ගේ සිත් තුල ගැඹුරෙහි කාවැදී ඇති සැක සංකාවන් හා බලාපොරොත්තු කඩවීමද ඔවුන්ගේ දුක් කඳුලත් ඔබ වහන්සේගේ හස්ත ස්පර්ශයෙන් හා හුදු බැල්මකින් මිනිසා පූර්ණත්වයට නගා සිටවන පිණිසද අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව තම ජීවිතය ගැන නොතකා තම සේවයන්හි නියැලී සිටින වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින සියලුම දෙනාට ඔබ වහන්සේගේ මඟ පෙන්වීමද ඔවුන්ට අවශ්‍ය ශාරීරික මෙන්ම මානසික සුවයද අභියෝගයන් ඉදිරියේ නොසලී එයට මුහුණ දීමට අවශ්‍ය ධෛර්ය ලැබෙන පිණිසද අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව අප රටදෑ පාලනය කරන ජනපති, අගමැති, මැති ඇමති ඇතුළු සියලුම නායකින්ටද අපගේ ආරක්ෂාව සඳහා අමිල මෙහෙවරක් ඉටු කරන ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම ආරක්ෂක අංශවල නිලධාරීන් ඔබගේ බලයෙන් ඔවුන්ගේ ජීවිත පුරවාළුව මැනව. ඔබ සමග ගමන් කරමින් ඔවුන්ගේ සේවය තම මව්බිමට අවංකව එකාමෙන්ම කිරීමට අවශ්‍ය නැන නුවණ වෙරවීර්ය ලැබෙන පිණිසද අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව සියල්ල සපයන්නා වූ සමිඳුනි කුසගිනි වූවන්ටත් ආර්ථික ප්‍රශ්න වලින් පෙළෙන්නන්ටත් දයා කරුණාව පාමින් ඔබ වහන්සේ සතු දයාවේ වස්තු සම්පත් වලට අනුව ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු කරන පිණිසද දුෂ්කර කම්කටොළු මැද තම එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට වෙහෙසෙන සියල්ලන්ට දෙවියන්ගේ වරප්‍රසාදයන් නොඅඩුව ලැබෙන පිණිසද අපි දෙවිඳුන් යදිමු. සමිඳුනි කරුණා කළ මැනව පියාණනි ඔබගේ රාජ්‍ය ඊමේ කාලය ඉක්මන් කළ මැනව. ශුද්ධාත්මයන්ගේ සදාකාලික සමගිකමේ එකසේ ප්‍රාණවත් කරනු ලැබ අපද ඔබගේ සියලු දාසදාසීන් අපගේ එකම මැදහත්කාර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තේජෝ මහිමෙන් යුක්තව නැවත ඊමේදී එතුමාණන් දකින පිණිස අපට වර්ධුන මැනව. ආමේන්. ජේසුස් ස්වාමින් වහන්සේ වැඩිය මැනව. ඔබ නමකින්නම් මා පවිත්‍රතුරා ඔබව සොයන්නම් මා සිත ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ මා දිවි තිබෙනතුරා ඔබ නමකින්නම් මා පවතිනතුරා ඔබව සොයන්නම් මා සිත ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ මගේ පුව කියයි ඔබ සමිඳුන් කියා මගේ දැක්යොමයි ඔබ දෙස බලන්නට මගේ හදවත නැගෙයි ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ මා දිවි තිබෙනතුරා ඔබ නමකින්නම් මා පවතිනතුරා ඔබව සොයන්නම් මා සිත ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ ඔබ පාසොයා මාතුල එන්නේමි ඔබ දෙව් නිසා ඔබව නමදින්නෙමි ඔබ ළඟ නිසා මා සැනසෙන්නෙමි දෙවිදේ මගේ දෙවිදේ මා දිවි තිබෙනතුරා
නමදින්නම් මාපලතුන තුරා ඔබව සොයන්නම් මාසිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිනේ මගේ දෙවිනේ දෙවිනේ මගේ සියලුම ඥානාත්‍රික්‍රාන්ත වූ දේව සමාදානය දෙවියන්නා උන්වහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැඳන ගැන්මේද ප්‍රේම කිරීමේද ඔබගේ සිත් සහ කල්පනාවන් ආරක්ෂා කෙරේවා. පියානෝය පුත්‍රයානෝය ශුද්ධාත්මයානෝය යන සියලු බල ඇත දෙවියන්ගේ ආශිර්වාදත් අනුග්‍රහයත් දැන් සහ සදාකාලම ඔබ සමග වේවා. ආමෙන්.